හරි දරුවෝ අංකේ දාන ඊළඟ අංකේ දාන්න මෙහෙම රූපය අඳින්න. AT මෙතන B මේ කොහේ කේන්ද්‍රය මෙතන මෙයාගේ කේන්ද්‍රය C. AT SC හා TBS ස්පර්ශක වේ AT සමාන්තරයි SC බව පෙන්වන්න. මෙන්න මේ රේඛාවත් ඇඳ ගන්න. හරි වැඩේ පටන් ගන්න. මේ ABC කියන්නේ සරල රේඛාවක්. AT සමාන්තරයි SC බව පෙන්වන්න. සමාන්තර බව පෙන්වලා ඉවරයි නම් රේස් හෑන්ඩ් දාන්න. සමාන්තර බව පෙන්වලා ඉවරයි නම් රේස් හෑන්ඩ් දාන්න. කො තාම නැද්ද කවුරුවත්? ඈ? පේන්නේ ඔය SBT කියන්නේ තනි ස්පර්ශකයක්, පොදු ස්පර්ශකයක් මේ උත දෙකටම. හරි. මේ දෙකටම පොදු ස්පර්ශකයක් SBT. මේක ස්පර්ශකයක්, මේ තවත් ස්පර්ශකයක්. මේ ස්පර්ශ ලක්ෂ 3 ඒක රේඛීයයි. ස්පර්ශ ලක්ෂ 3 ඒක රේඛීයයි. ඔන්න ඔච්චරයි ගානේ දීලා තියෙන්නේ.
මේ මෙයාගේ කේන්ද්‍රය මෙතන තියෙන මෙයාගේ කේන්ද්‍රය මෙතන තියෙන. AT සමාන්තරයි SC බව පෙන්වන්න ඕන. වෙනවා ඉතින් එහෙම. ඔය ඉතින් හිතෙන්නේ නැහනේ ඔයගොල්ලන්ට. තාමත් හිතෙන්නේ නැහැ. මේ වෙද්දි මේක හදන්න ඕන කරන සියලු ක්‍රමයන් දන්නවා. පොඩ්ඩක් හිතන්න. ස්පර්ශක දෙක දිගින් සමානයිනේ බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙයක් නෙමෙයි ඇඳලා තියෙන්නේ. මේ තියෙන්නේ බාහිර ලක්ෂයක ඉඳලා ඇඳපු ස්පර්ශක දෙක. SC කාට සමාන වෙන්නේ? කියන්නේ SC කාට සමාන වෙන්නේ? කො කියන්නේ ඉතින්. SC කාට සමාන? SB ට. SB ට. AT කාට සමාන වෙන්නේ? BT ට. BT ට. හරි. දැන්වත් බලන්න පේනවද? දැන්වත් වැඩේ පේන ළමයි රේස් යන්න දාන්න. එක්කෙනයි. එක්කෙනයිද? අයිත් ළමයි ඇස් කටේ දාන්න ඉන්නේ. අරක දිහා බලන්න හොඳට. අයියෝ දෙයියෝ තමයි. මේ දෙක සමානයිනේ. මේ කෝණේ කාට සමානද? ABT. එතකොට මේ දෙක සමානයිනේ. මේ කෝණේ සමාන කාටද? SCB. මේ දෙන්න සමානද? ඔව්. ඔව්. මොකක්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. මුන් දෙන්න සමාන නම් මුන් දෙන්න සමාන නැද්ද? සමානයි. මේ දෙන්න සමාන නම් මේ දෙන්න මොකද වෙන්නේ? ඒකාන්තරය. ඒකාන්තර කෝණ. මේ දැස කුමටද? ඔන්න. ලියන්න දඩබඩ ගාලා. AT BT සමානයි. AT BT සමානයි. හේතුවත් එක්ක දාන්න ATI BT සමාන වෙන්නේ බාහිර ලක්ෂයක සිට ඇඳ ස්පර්ශක දෙක දිගින් සමානයි. ඒ නිසා ඒ ස්පර්ශක දෙක සමාන නිසා මෙයා සමාන වෙනවා. එම නිසා කියලා අපිට ගන්න පුළුවන්. නැත්තම් ඕනනම් මේකත් ලියලා ඊට පස්සේ මෙයා සමානයි මෙයා සමානයි මෙයා සමානයි. ඒ නිසා එම ගන්න පුළුවන්. එහෙම ලියන්න කමක් නැහැ. ඔන්න AT සමානයි BT කියලා ලිව්වා. ඊළඟට මම ලියන්නම් SB සමානයි SC. SB සමානයි SC ඒත් ඕකමයි. හරි. දැන් TAB සමානයි TAB කෝණය TAB TBA ට සමානයි. TBA ට සමානයි. TAB TBA ට සමානයි. හේතුව AT BT සමානයි. AT සමානයි BT නිසා. ඒ වගේම SCB SBC ට සමානයි. SBC ට සමානයි. SCB SBC මේ දෙක සමානයි කියන එක තමයි ලිව්වේ. ඇයි? SB සමාන SC. මෙයා SB සමාන SC නිසා. හරි ඊළඟට මේ දෙන්න සමානයි කියලා. TBA සමානයි උන් දෙන්න. TBA සමානයි
SBC. මේ දෙන සමානයි. ඇයි TBA SBC සමාන? TBA SBC සමානයි ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. එම නිසා TAB සමානයි SCB. එම නිසා TAB සමානයි SCB. හරි. දැන් මේ දෙන්න සමානයි. එම නිසා AT සමාන්තරයි SC. අන්න ඇයි සමාන්තර උනේ? සමාන්තර උනේ TAB SCB සමානයි. TAB කියන්නේ මෙයා, SCB කියන්නේ මෙයා. ඒ කියන්නේ ඒකාන්තර කෝණ යුගලයක් සමාන නිසා. ඒකාන්තර කෝණ යුගලයක් සමාන නිසා. ඒකාන්තර කෝණ සමාන නිසා. දැක්කනේ? ඔන්න. ඒකාන්තර කෝණ දෙයක් සමානයි, ඒ නිසා සමාන්තර. ඔන්න ගාන හදලා ඉවරයි. එච්චරයි. පේලි කීයද? 1 2 3 4 5 6 7. පේලි 7. හරිම ලේසි ගණන් ඉතින්. මන් දන්නේ නැහැ ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. ඒ පේන්නේ නැත්තේ ගණන් හදලා නැති නිසා. ගණන් හදන්නේ නැහනේ ඔයගොල්ලෝ වැඩිය. ඒකයි ඒ. ඒතර විභාගෙටම තමයි ඔය පේන්නේ. ඒත් පේන්නේ නැහැ. විභාගෙට ගිහිල්ලත් පේන්නේ. ඕක තමයි වෙන්නේ. ඉතින් කොච්චර කිව්වත් ජ්‍යාමිතිය ගණන් හදන්නෙත් නැහැ. හදන දෙන්න 3 දෙනා හදලා මට එවනවා. හරි. අනිත් අය ඇත්තෙම නැහැ. හදන අයට ප්‍රතිඵලයක් තියෙයි. නැති අයට ඉතින් ඒ විදියට ප්‍රතිඵලයක් තියෙයි. හරි. ලියන මාතෘකාව ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. හරි. ඒකාන්තර වෘත්තඛණ්ඩය. මොනවද මේ ඒකාන්තර වෘත්තඛණ්ඩය? මේ ස්පර්ශකවලම තමයි තියෙන්නේ. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. ඒ කියන්නේ ස්පර්ශක පාඩමේම උපමාතෘකාවක්. හරි, මේ ටික මකනවා. අහගන්න. මෙන්න මෙහෙමයි දරුවෝ ඒකාන්තර වෘත්තඛණ්ඩයක් හැදෙන්නේ. වෘතයක් ඇඳා ඒ වගේම ඒ වෘතය ස්පර්ශ කරගෙන යන්න ස්පර්ශකයකුත් ඇඳා. හරි, මේ තියෙන ස්පර්ශ ලක්ෂය. මම ස්පර්ශ ලක්ෂයේදී අඳිනවා ජායක්. මොකද්ද? සායක් නෙමෙයි, ජායක්. ඔන්න ජායක් ඇඳා. හරි. එතකොට මෙතන හැදෙන ඕනේ කෝණ. මෙන්න එක කෝණයක් මේ පැත්තේ හැදිලා තියෙනවා. අනිත් කෝණේ මේ පැත්තේ හැදෙනවා. මම ඒක වෙනම රූපයක ගන්න. ඔන්න මෙන්න මේ කෝණය කියලා ගත්තොත් මෙන්න මේ පැත්තේ හැදිච්ච මේ කෝණය, ඒ කියන්නේ ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායයි. ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායයි. අතර කෝණයක් හැදෙනවා මෙන්න මෙහි. අන්න මේ කෝණයේ ඒකාන්තර වෘත්තඛණ්ඩය වෙන්නේ මෙන්න මේ පැත්ත. ඔය තියෙන්නේ. ඔන්න ඔය කෝණයේ ඒකාන්තර වෘත්තඛණ්ඩය. ඒ කියන්නේ මේ කෝණයට අනුරූපව අපි මේ කෝණයට අනුරූපව සලකන්නේ මෙයා තමයි ඒකාන්තර වෘත්තඛණ්ඩය කියන්නේ. හරි. මෙයා ගත්තොත් මෙයාගේ ඒකාන්තර වෘත්තඛණ්ඩය මේ තියෙන්නේ. හරි. ඕකම මං ආයෙ අඳිනවා මෙතන. තව රූපයක් විදියට. ඒකම තමයි. ඔය වෘතේම ඒ විදියට මේ සයිස් එකටම ආයෙත් අඳින්න ඕන. ඉන්න දැම්ම අඳින්න එපා, පොඩ්ඩක් අහගෙන ඉන්න. ඒ විදිහටම ආයෙ වෘතේ ඇඳා. මේ තියෙන්නේ අර ස්පර්ශ ලක්ෂය. මම ඒක P කියලා ගන්නම්. PQ ජාය කියලා ගන්නම්. PQ ජාය. හරි. මේ දෙකලවර AB කියලා ගන්නම්. AB එකම රූපේ හොඳ. එකම රූපේ මෙතනයි මෙතන ඒ කියන්නේ මේ කෝණය සැලකුවොත් එයාගේ ඒකාන්තර වෘත්තඛණ්ඩය මෙයා. දැන් මම සලකන්නේ අනිත් කෝණේ මෙයාව. මෙන්න මේ කෝණේ සලකනවා.
මෙයාව සැලකුවොත් එයාගේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩය කො? අනිත් පැත්ත. මේ තියෙන්නේ. මේ තියෙන්නේ එයාගේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩය. දැක්කනේ? මේ කෝණය ගත්තොත් එයාගේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩය මේ තියෙන්නේ. මේ කෝණය ගත්තොත් එයාගේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩය මේ තියෙන්නේ. හරි. මුලින්ම ඔන්න ඔය රූප දෙක අඳින්නකො දෙපැත්තේ. යටින් පොඩි දෙයක් ලියාගමු. දෙපැත්තේ කියන්නේ පොතේ දෙපැත්තට අඳින්න. මෙතන එකයි ඊළඟ එක මෙතන. ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා ලිව්වනේ. ලියලා ඔය රූප දෙක අඳින්න. BPQ කෝණයට අනුරූප ඒකාන්තර වෘත්ත ඛණ්ඩය තමයි මේ අඳුරු කරලා තියෙන්නේ. ඉතලයකින් දාමු. එතකොට මේ අඳුරු කරලා තියෙන්නේ APQ කෝණයට අනුරූප ඒකාන්ත වෘත්ත ඛණ්ඩය තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩය තමයි මේ අඳුරු කරලා තියෙන්නේ. හරිනේ. BPQ කෝණයට අනුරූප ඒකාන්ත වෘත්ත ඛණ්ඩය තමයි මේ තියෙන්නේ. APQ කෝණයට අනුරූප ඒකාන්ත වෘත්ත ඛණ්ඩය තමයි මේ තියෙන්නේ. එතකොට මෙයාගේ මේ තියෙන ඒක BPQ කෝණයට අනුරූප ඒකාන්ත වෘත්ත ඛණ්ඩයනේ. මේ එයාගේ හැදෙනව මෙහෙම ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි. අන්න ඒව සමාන වෙනවා. ඒක තමයි අපි ප්‍රමේයෙන් ඉගෙන ගන්න. මෙහෙම හැදෙන කෝණ සමාන වෙනවා. මේකෙත් මේ පැත්තේ හැදෙන මේ කෝණ සමාන වෙනවා. හරි. මුලින් ඔය රූප දෙක දාගන්නකො මේ නම් කරලා. හරිද? ඔන්න දැන් මම කියලා දෙන්න හදන්නේ මේකෙන් හැදෙන ප්‍රමේය. මේක මේ රූප දෙක ඇඳලා මේ නම් කරගත්ත ළමයි රේස් එකෙන් දාන්න. ඇඳලා ඉන්න ළමයි ඉන්නවද දන්නේ නැහැ නේ තාම. හරි. ඉවරයිනේ වැඩ. මේ මෙන්න දරුවෝ ප්‍රමේය. මෙන්න මෙහෙම එකක් කියන්නේ. ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේ තියෙන ජායත් අතර කෝණය තමයි මේ තියෙන්නේ. ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේ තියෙන ජායත් අතර කෝණය ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ වලට සමානයි. මේ පැත්තේ හැදෙන මෙන්න මේ කෝණ වලට සමාන වෙනවා. මේ පැත්තේ ඕන කෝණයකට.
සමානයි. හරි. හරි නිකන් අර එකම කණ්ඩේ කෝණ වගේ. සමාන වෙනවා. මේ තියෙන ස්පර්ශකය මේ තියෙන ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය. ඒකාන්ත වෘත කණ්ඩේ කෝණ වලට. මෙන්න මේවට සමානයි. හරි. ඕක ලියාගමු ප්‍රමේය මුලින්ම. ලියන්න ප්‍රමේය අංක 2 3 4. ප්‍රමේය අංක 4 නේ. ප්‍රමේය අංක 4 කියලා දාලා ලියන්න. මෙහෙම ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය මේ තියෙන ඒක ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය කාට සමාන වෙන්නේ ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණවලට ඒකාන්ත ලියාගෙන යන්න ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණවලට සමාන වේ ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණවලට සමාන වේ හරිනේ ඔන්න අයිත් කියනවා ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණවලට මේ ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණවලට සමානයි මෙන්න මේ කෝණවලට සමාන වෙනවා මේවට හරි දැන් අපි ඒක තවත් රූපයකින් ඇඳලා පෙන්නනවා හරිද දැන් මේ දෙක මකනවා මම මකලා අලුත් එකක් හඳිනවා ඔය ප්‍රමේය හයිලයිට් කරගන්න ඕක සාධනය තා චුට්ටකින් සාධනය කරනවා මෙන්න තවත් රූපයක් වෘතයක් ඇඳලා අර විදියටම ස්පර්ශකයක් ඇඳලා අර විදියටම ජායක් ඇඳලා එක A මේක B මේක P Q තව මේක මෙහෙට ගන්නම් මේක මෙහෙට දාන්නම් PQ මේක R කියලා ගන්නම් හරි එතකොට මේ තියෙන්නේ ජායක් මේ තියෙන්නේ ජායක් ස්පර්ශ ලක්ෂය තමයි මේ තියෙන්නේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු ජායන් දෙයක් හරිද දැන් මම වගුවක් අරගෙන සමාන වෙන ඒවා ලියන්න යන්නේ වගුව එක පැත්තක ලියනවා පොඩ්ඩක් බලන් ඉන්න හොඳේ නැත්නම් ඔයගොල්ලන්ට කොච්චර ඉඩ යනවද කියන එක හිතා ගන්න බැරි වෙයි පොඩ්ඩක් බලන් ඉන්න මම වෙලාව දෙන්නම් බය වෙන්න එපා මෙතන ලියනවා ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය මේ පැත්තේ ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ හරි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය මෙන්න ස්පර්ශකය මෙන්න ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු ජායත් අතර කෝණය මම මෙයා කියලා සලකන්නම් කියන්නේ BPQ එයාට අනුරූප වෙන එයාට එහෙම නැත්නම් සමාන වෙන ඒකාන්ත වෘත ඛණ්ඩයේ කෝණය මොකද්ද මෙයාට සමාන වෙන ඒකාන්ත වෘත ඛණ්ඩේ මෙයාගේ ඒකාන්ත වෘත ඛණ්ඩේ මේ පැත්තනේ එහෙනම් කෝ මේ පැත්තේ හැදිච්ච කෝණේ කියන්ටක් ගාලා කවුද අමීන් BRQ දැක්කනේ එහෙනම් PRQ ඔන්න මේ දෙන්න සමානයි මෙයා සමානයි ඔන්න ඕකයි ප්‍රමේයෙන් කියවෙන්නේ
මෙයාට සමානයි. ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ජායත් අතර කෝණය ඒකාන්ත වෘත ඛණ්ඩයේ කෝණයට. කෝණ වලට සමානයි. මේ පැත්තේ මම තව එකක් කොහොමද? තව එකක් මම දාන්නම් ඕන්න. හැබැයි රූපේ කෙත වෙයිද දන්නේ නැහැ. හරි ඔහොම තියෙන හරිමුකෝ. මම මේ පැත්තත් ගන්නම්. හරි මේක ගන්න. චාප දෙයක් දාලා. මේ තියෙන ස්පර්ශකයේ මේ තියෙන ස්පර්ශ ලක්ෂයේදී ජාය අතර කෝණය. මෙයා කාට සමාන වෙන්නේ? එතකොට මෙයාගේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩය මම මෙතන ලියන්න. APR කියලා. APR කාට සමාන ආ කියන්නේ? PQR ට. මේ තියෙන්නේ. PQR ට සමානයි. හරිනේ. තව මම මේක මේ පැත්තටත් අඳින්නම්. පොඩ්ඩයින්. එතකොට මේක හරි. වැඩි වෙයිද දන්නෙත් නෑ. කමන්නේ. PQR මම මෙයා S කියලා ගන්නවා. මට කියන්න දරුවෝ මුලින් මේ දෙක ලියා ගන්නකෝ. හරි. ඔය රූපය අඳින්න ඔය ටික ලියා ගන්න. තව එකක් දෙකක් පල්ලෙහාට ගන්නවා මම. මේ තියෙන ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ජායත් අතර කෝණය කියන එක ඒකාන්ත වෘත ඛණ්ඩයේ කෝණය. හරි. මට කියන්න APQ තමයි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ජායත් අතර කෝණය APQ. ඊට අනුරූප වන ඒකාන්ත වෘත ඛණ්ඩයේ කෝණය මොකක්ද? සමාන වෙන කෙනා කවුද? දාන්න ටක් ගාලා chat box එකට දාන්න. හොයලා. APQ ට සමාන වෙන ඒකාන්ත වෘත ඛණ්ඩයේ කෝණය මොකක්ද? APQ ට. දැන් දඩස් ගාලා හොයලා දාන්න ඕනේ. නෑ SQR නෙමෙයි. හරි අශිකගේ හරි. හරි. තරුෂි හරි නිෂාදි හරි. හරි. APQ මෙන්න APQ. එතකොට දරුවෝ මෙයාගේ ඒකාන්ත වෘත ඛණ්ඩය මේ පැත්තනේ මතකද? අර ඉස්සෙල් රූපේ අර පැත්ත. මේ පැත්ත. ආයේ පැත්තේ හැදිච්ච කෝණය මොකද්ද? මේ තියෙන්නේ. PSQ මෙන්න මෙයා. මම ඒක දාගන්නම් මෙහෙම.
ආන්න PSQ තව එකක් දාන්න BPS ට සමාන වෙන ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණය ලියන්න. කියන්න ටක් ගාලා දාන්න chat box එකට දාන්න BPS BPS එහංස වරද්දලා අශික හරි ඒ දෙන්න විතරයි දාලා තියෙන්නේ. අනිත් ළමයි BPS ට නිෂාදිත් හරි කො අනිත් අය මෙන්න BPS මෙයන් මට දැන් එක දාන්න පාටකුත් නැහැ. මොකද්ද කරන්නේ? හරි කමන්නේ. මෙහෙම ගමු. ඩබල් දාන්නම් ඒක. හරි. ඕන්න මේක. මේ තියෙන්නේ ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී යන්නේ ජාය. ජායත් අතර කෝණය ඒකාන්ත වෘත්තඛණ්ඩේ මෙයාගේ එතකොට මෙයානේ. මේ පැත්තනේ. කොහෙතර හැම හැදිච්ච කෝණකෝ. නැති. මෙහි තව එකක් ගන්න බෑනේ. එයා මෙහෙට යන්නේ. මේක ගන්න බෑ. මේක තමයි ගන්න පුළුවන්. මොකද්ද මේ? PQS. එහෙනම් මෙයා සමාන වෙන්නේ මේ ගත්ත මේ කෝණය සමාන වෙන්නේ PQS ට. PQS. දැක්කනේ? BPS කියන්නේ මෙයා තමයි ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජාය. මෙන් ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණයක්. නැති? මෙහෙම තාවේව තිබ්බනම් ගන්න තිබ්බා. මෙහෙම යා කළා තිබ්බනම් ගන්න තිබ්බා. හරිනේ? ඔය ඇති මම මේක තවත් වැඩිපුර සංකීර්ණ කරන්න යන්නේ නැහැ. අලුත් රූපයක් දීලා තව ඒව දෙන්නම්. හරිද? දාන ප්‍රශ්නාංක 1 කියලා සමාන වන කෝණ ලියන්න කියලා දාන්න ප්‍රශ්නෙට. සමාන වන කෝණ ලියන්න. සමාන වෙන ඒවා ලියන්න තියෙන්නේ. මෙන්න මෙයා සමාන. මෙයා මේ විදිහට ලියන්න තියෙන්නේ සමාන දෙයක්. ජෝඩි ලියන්න තියෙන්නේ. Excuse me, sir. ඔව් කියන්න දරුවා. Sir, එම ප්‍රශ්නේ කියනවද? සමාන වන කෝණ ලියන්න. ප්‍රශ්නාංක 1 සමාන වන කෝණ ලියන්න. වෘතය ටිකක් ලොකුවට ඇඳගත්තට කමක් නැහැ. මොකද ඇතුලේ දානවා එක එක සෙල්ලම් ගොඩක්. ඇතුලේ සෙල්ලම් ගොඩාක් දාන නිසා ලොකුවට ඇඳගත්තට කමක් නැහැ.
හරි මම ඕගොල්ලන්ට මේ මෙහෙම දෙන්නම් ඉස්සරහ සමාන වෙන ඒවා ලියන්න. ඔන්න ABP මුලින්ම දුන්නා. සමාන වෙන කෙනා ඔයාලා ලියන්න ඕනේ. සමාන වෙන ඒවා දෙකක් තුනක් තියෙනම් ඒ දෙක තුනම ලියන්න ඕනේ. හරි ABP ලියලා ඉවරයි නම් ABQ ට සමාන වෙන ඒවා ලියන්න. ABQ ට. ඊට පස්සේ ABS ට ABP ට ABQ ට ABS ට හරි ඊළඟට CB අමන මෙතන අක්ෂරයක් ඕන PQRS T කියලා දාගන්න මෙතෙන්ට CBT ට CBS ට CBQ ට හරි ලියන්න දඩබඩ ගාලා ABP ට සමාන වෙන ඒවා කියන්නේ මෙයාට ඔන්න ස්පර්ශකයේ ස්පර්ශ ලක්ෂයේදී ජායත් අතර කෝණය කො මෙයාගේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩේවා මේකනේ ජාය මේ තියෙන යාගේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩේනේ කො මෙන්න මෙතන ඉඳලා මේ ඒ කියන්නේ මෙතනින් අර කැරම් මේක රවුම් කැරම් බෝඩ් එකක් කියලා හිතුවොත් මෙතනින් මේ පැත්තට ගැහුවොත් තායිමත් මෙතෙන්ට මෙන්න ඕනේ ඒකයි තියරි එක හරි මෙයානේ ජාය මෙහෙන් කොහෙට හරි ගැහුවොත් ආයි මෙතෙන්ට වෙන්නේ. කො ඒ වගේවා. කො ඒ වගේ කෝණ කොතනද හැදිලා තියෙන්නේ? කියන්නේ P කො කියන්නෝ මම ලේසි ක්‍රමයක් කියන්නම්. මම ලේසි ක්‍රමයක් කියන්නම් මේකට. ඔන්න අල්ලා ගන්න හොඳේ. දැන් ABP නේ අපේ මේ කෝණය හොයාගන්න ඕනේ. දැන් මෙයාටනේ සමාන කෝණ හොයන්න ඕන. මෙයා තමයි ස්පර්ශකයේ ස්පර්ශ ලක්ෂයේදී ජාය අතර කෝණය. මෙයා. ඒතර ජාය අල්ලගත්තා. ජාය කවුද? PB. ජාය PB නම් දැම්ම PB දෙපැත්තට මැද එන කෙනාව තමයි හොයන්න තියෙන්නේ. ඒ වගේ තව ඒවා තියෙනම් තව ඒවා දාන්න පුළුවන්. මැදට කියන්නේ මැදට එන කෙනා තමයි හොයන්න ඕනේ. එච්චරයි. පට්ටම ලේසි. ඔන්න මෙතඩ් එක. මාරම ලේසි ක්‍රමයක් කියලා දුන්නේ. ජාය අල්ල ගන්න ඕනේ. ABP නම් ජාය අල්ල ගන්න. ජාය PB නම් මැදට එන කෙනා තමයි. ඒ කියන්නේ ශීර්ෂය තමයි හොයලා දාන්න තියෙන්නේ. ඔන්න අල්ලගත්තා. Q ගැලපෙනවද බලන්න. PQB කියලා කෝණයක් තියෙද බලන්න. තියෙද නැද්ද? තියෙනවා. ඔන්න. එහෙනම් Q match වෙනවා. PRB කියලා කෝණයක් තියෙද බලන්න. නෑනේ. නෑ. PSB කියලා කෝණයක් තියෙද බලන්න. තියෙනවා. ඔන්න. අල්ලගත්තා. මෙතඩ් එක තේරුණා නම් වැඩේ ඕකේ. තව තියෙද බලන්න. PTB කියලා එකක් තියෙද බලන්න. PTB නෑ. හරි. ඔන්න ඊළඟ එක ABQ. ජාය කවුද? ABQ ගේ ජාය කවුද? B. කො කියන්න.
BQ 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 දාගන්න දෙපැත්තට මැදට හොයලා දාන්න. තව තියෙනම් තව ඒවත් දාන්න. BQ දෙපැත්තට දැම්ම මැදට හොයලා දැම්ම. B කො B SQ BSQ ඔය තියෙන්නේ BSQ තව තියෙද බලන්න. කො BTQ 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 තව තියෙද බලන්න. BRQ කියලා එකක් තියෙද? නෑනේ. නෑ හරි. එච්චරයි එහෙනම්. තව නෑනේ. මෙයා බැලුවා, මෙයාත් ගත්ත, මෙයාත් ගත්ත, මෙයා නෑනේ. හරි. ABS ඔන්න ජාය කවුද? ABS ගේ BS දෙපැත්තට දාගන්න. මැදරෙන කෙනා කියන්නේ BQS B බෑ මේ ඒකාන්ත වෘත ඛණ්ඩයෙන් ගන්න ඕන දරුවෝ. දැන් අපේ කෝණය කවුද? ABS නේ. ABS එක තමයි මේ තියෙන්නේ. මෙන්න මෙයානේ ඒ කෝණය. ඒතර යාගේ ඒකාන්ත වෘත ඛණ්ඩේ මෙහෙද තියෙන්නේ මේ පැත්තේ. මෙහෙද. අන්න ඒක ඔලුවට ගන්න ඕන ටක්. ABS කෝණය මෙයා නම් ඒකාන්ත වෘත ඛණ්ඩේ තියෙන මේ පැත්තේනේ. එතකොට BS මේ පැත්තේ හැදෙන්න ඕන. මේ පැත්තේ හැදෙන කෝණ. කවුද ඉන්නේ? BTS. අර ඕගොල්ලෝ බලන මොකක්ද එකනේ? ඕගොල්ලෝ බලනවද? මන් දන්නේ නැහැ. නෑනේ. එහෙනම් කවන්නේ. හරි. CBT ජාය අල්ලගන්න. CBT ගේ ජාය මොකද්ද? BT දාගත්ත දෙපැත්තට. මැද පුරවන්න. දැන් එතකොට එයාගේ ඒකාන්ත වෘත ඛණ්ඩේ මේ පැත්තද මේ පැත්තද? මේ පැත්ත. හරි. හරි. ගන්න. BPT තියද? නෑ. BQT තියද? ඔව්. තියෙනවනේ. BQT. වැඩේ තේරුණාද? මීටර වුණාද වැඩේ? තව බලන්න. තව තියද නැද්ද? කො BQT තිබ්බා. BRT තියද? නෑ. BST තියද? තියෙනවා. BST දැක්කනේ? BT ජාය අල්ලගත්ත ජාය දෙපැත්තට දැම්මා. ජාය අක්ෂර දෙක දෙපැත්තට දැම්ම මැද පුරවන්න තියෙන්නේ. ඒ තරම් ලේසි. හරි අනිත් දෙක තනියෙන් කරන්න. හරි. CBS මෙයානේ. ජාය අල්ලගන්න. CBS ගේ ජායකෝ BS දෙපැත්තට දාගත්තා. මැදට නේම කියන්නේ. B කො BP
S S BPS හරිනේ දැන් මෙයාගේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩය මේ පැත්ත හොඳේ මේ පැත්ත ගන්න නැහැ එතකොට අපි BTS කියලා ගන්නවද මේකට නෑ මේ පැත්ත ගන්න තේරෙනවනේ දැන් මෙයානේ කෝණේ අපි ගන්න යන කෝණේ මෙයානේ CBS නේ ඒතර යාගේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩය මේ පැත්ත මේ ටික මේ පැත්ත තියෙන ඒවා ගන්න ඕනේ මොන්න අල්ලගත්තා ජාය BPS ඉන්නවා තව කවුද ඉන්නේ PQS BQS ඉන්නවා BQS ඉන්නවා තව ඉන්නවද බලන්න BRS කියලා ඉන්නවද නෑ BRS නෑ හරි ඊළඟට CBQ ජාය අල්ලගන්න BQ ජාය දෙපැත්තට දැම්මා මැද පුරවන්න CBQ කියන්නේ මේකනේ. ඒතර ඒකාන්ත වෘත්ත ඛණ්ඩය මොන පැත්තද? මේ පැත්තද මේ පැත්තද? CBQ මේ පැත්තනේ. එහෙනම් කවුද එන්නේ ගැලපෙන්නේ කවුද? BPQ. තව තියෙද බලන්න. තව තියෙද මේ පැත්තේ? නෑ. තව නෑ එච්චරයි. වැඩේ තේරුණා නේද? අවුලක් නෑනේ. තව දෙන්නද මේ වගේ එකක්? ඔය මේක හොයාගන්න බැරි නම් එකක් දෙන්න. තව එකක් දෙන්න. හරි. තව රූපයක් දෙන්නම්. ලියන්න සමාන වන කෝණ ලියන්න කියලා ওই විදිහටම. ඒක තවත් ටිකක් වැඩි කරන්නම් ඒකේ. PQRS ABP ට සමානයව ලියන්න ABQ ට සමානයව ලියන්න ABR ට සමානයව ලියන්න ABS ට නෑ CBS ට සමානයව ලියන්න CBR ට සමානයව ලියන්න CBQ ට සමානයව ලියන්න CBQ ට හරි තනියම කරන් දඩබඩ ගාලා
වැඩි ඉවරලා මේ රේස් හැන්ඩ් දාන්න. දෙන්නයි හරිද මම වැඩේ පටන් ගන්නද? තුන් දෙනයි තාම. ලක්ෂ්මීට පේපර් එක ආවද? කවුද මෙයාට නම් ඇවිල්ලා තිබුණා චාතුර්යයට. කො චාතුර්යද ඇත්තෙත් නැහැ. ආවේ නෑ සර්. ආවේ නැහැ. චාතුර්යයට නම් ඇවිල්ලා තිබුණා. හරි මම වැඩේ පටන් ගන්නම්. ABP ABP ජය අල්ලගන්න. කවුද? BP. දැන් ඉතින් කොනක ඉඳන් ලියාගෙන යන්න. දැන් මේකනේ කෝණේ. හරි ABP මෙයා තමයි කෝණේ. ජය මෙයා. ඒතර ඒකාන්තෘත ඛණ්ඩේ මේ පැත්ත. මේ පැත්තේ හැදෙනේව තමයි ඔක්කොම ඒකාන්තෘත ඛණ්ඩේ කෝණ වෙන්නේ. ඔන්න PQB PB නේ ජය. ඒතර PB තමයි දෙපැත්තට එන්නේ. PQB ඔන්න එක්කෙනෙක්. හරි. තව PRB ඔන්න PRB. ඒක නම් ගොඩක් තියෙනවා. PRB දැක්කනේ PB දෙපැත්තේ PB දෙපැත්තේ PB දෙපැත්තේ තව එනවනම් PB දෙපැත්තේ තව බලන්න PSB ඔන්න තව තියෙනවා PSB තව තියෙද බලන්න තව නැහැ කොහොමද මේ තුනම ලියපු ළමයි ලියුවද හරිනේ ABQ හරි ABQ කියන්නේ මෙයා BQ තමයි ජාය මේ පැත්ත තමයි ඒකාන්තෘත ඛණ්ඩය මේ පැත්ත. හරි ඔන්න එහෙනම් QRB මෙයානේ ජාය QB ජාය එහෙනම් QB දෙපැත්තේ දාලා QRB ඊළඟට මෙන් QSB දැක්කනේ QB දෙපැත්තේ QSB තව තියද ඒකට තව තියද නෑ එච්චරයි දැක්කනේ මේකට එච්චරයි තියෙන්නේ මේකයි මේක ABR කියන්නේ ABR ගේ ඒකාන්තෘත ඛණ්ඩේ මේ පැත්ත. ඒතර BR නේ ජය BR තමයි දෙපැත්තට යන්නේ. හරි RB BR එහෙම නැත්නම් RB. මැදට ඉන්නේ කවුද? RSB. තව තියද බලන්න. තව නෑනේ. එච්චරයි. RSB. ඊළඟට CBS. මෙයා. BS නේ ජය. BS ජය දෙපැත්තට අරගෙන ඕන්න. BPS P දැම්මා මැදට. තව තියෙනවා. BS දෙපැත්තට දාලා තව තියෙනවා. BQS තව තියෙනවා. BRS
තුනක් තියෙන එකට. BPS BQS BRS. එක්කනේ ජාය අල්ලගත්තා නම් ආයි ගේමක්ම නැහැ. ජාය අල්ලගත්තා ගහගෙන ගියා. හරි. CBR මෙයානේ. BR තමයි ජාය. එතකොට මේ පැත්ත තමයි හැදෙනේව ගන්න. මේ පැත්ත හැදෙනේව. හරි. BR ජායනේ. BPR ඔන්න BPR. BPR. තව තියෙනවා. BQR. BQR. දෙකයි. මේකයි. තව නැහැ. මේ පැත්ත ගන්න බෑනේ. මේකනේ. කොහොනේ? ඒතර මේ පැත්ත තමයි ඒකාන්තර වෘත්තකණ්ඩය. ඊළඟට CBQ. මේ තියෙන කෝණය. CBQ. මෙයා කෝණේ නම් ඒකාන්තර වෘත්තකණ්ඩය මේ පැත්ත. මේ තියෙන ඒකාන්තර වෘත්තකණ්ඩය. එතකොට ජාය වෙන්නේ BQ නේ. CBQ ගේ ජාය වෙන්නේ BQ. BQ අල්ලගත්තා මෙන්න. BPQ. කොහොමද මේ ඔක්කොම ටික මෙච්චරයි තව නැහැ. මෙච්චරයි නේ. BQ ට එන්නේ ඔච්චරයි. කොහොමද මේ ටික හරියටම හරි ළමයි. මෙතන 3යි මෙතන 2යි මෙතන 1යි. 3යි 2යි 1යි. හරියටම ගත්ත ළමයි අත ඉස්සර. වැඩේ හරි. හරිද? මේක පුළුවන් වෙන්න ඕන. මේක තමයි ඒකාන්තර වෘත්තකණ්ඩයේ දැකීම. දකින්නේ. මේක දකින්න පුළුවන් වෙන්න ඕන. මේක දකින්න බැරි නම් මේකේ සාධනයක් කොහොමද බෑ. හරි? මේක තාම බැරි ළමයි ඉන්නවද? ඔය ටික හොයාගෙන බැරි ළමයි ඉන්නවද තව? පුළුවන් නේ? හරි. එහෙනම් අපි යන් ගණන් වලට. ඊට කලින් සාධනේ තියෙනවා. මේකේ සාධනේ. හරි. මේ ප්‍රමේය සාධනයක් කරන්න යන්නේ දැන්. ලියන දරුවෝ සාධනය කියලා ගන්න උපමාතෘකාව වගේ. සාධනය. හරි. අඳින්න වෘතයක් සාධනය කරන්න යන්නේ. වෘතය ඇඳලා මේ ටික ලකුණු කරගන්න. මේ ටික දාගන්න. හරි. දත්තය මොකද්ද දීලා තියෙන්නේ? ABC කියන්නේ ස්පර්ශකයක්. හරිනේ. ABC කියන්නේ ස්පර්ශකයක්. ඒ වගේම BD කියන්නේත් ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායක්. BP කියන්නේත් ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායක්. මම පෙන්වන්න යන්නේ එකයි දෙකම ඕනේ නැහැ දැන්. අපිට මෙයාව කාට සමාන බව පෙන්වන්න ඕනේ? CBD නම් කොටක් ගල් කියන්නේ BPD. BPD ට මෙන්න මේ දෙන්න සමාන බව පෙන්න ගත්තා නම් ඇති. මේකත් පුළුවන්. ඉතින් මේ දෙන්න සමාන බව පෙන්වන්න ඕනේ නැහැ. එකක් පෙන්නුවම ඇති. දැන් මේ භව සාධනයක් මෙහෙම වෙනවා කියලා පෙන්වන්න යන්නේ. මේ දත්තය ලියන මෙහෙම ABC ස්පර්ශකයක් වන අතර ABC ස්පර්ශකයක් වන අතර දත්තය ABC කියන්නේ ස්පර්ශකයක් ABC ස්පර්ශකයක් වන අතර ABC ස්පර්ශකයක් වන අතර BD යනු ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායකි. BD යනු ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායකි.
මේ කේන්ද්‍රයත් ඕන මෙතන O කේන්ද්‍රයත් අපිට පස්සේ ඕන වෙනවා. O කියලා දාගන්න මැදට කේන්ද්‍රය. හරිද? ඔන්න දත්තය. ABC කියන ස්පර්ශකයක් BD කියන්නේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු ජායක් කියලා ගත්තා. මේකත් ජායක් තමයි ස්පර්ශ ලක්ෂයේදී ඇඳි. අපි පෙන්වන්න යන්නේ මෙයා මෙයාට සමාන බව. ඒ නිසා මම මෙයා විතරයි ගත්තේ. මෙයා ඕනේ. හරි. ශාක U. ශාක U. මොකක් සාධනය කරන්න ඕනි? CBD සමානයි CBD සමානයි BPD බව. BPD බව තමයි සාධනය කරන්න යන්නේ. CBD සමානයි BPD බව. හරිද? හරි. ඕන්න මේක තමයි පෙන්වන්න යන්නේ. දැන් මං කල්පනා කරනවා මේක පෙන්වන්න ක්‍රමයක්. CBD BPD සමාන බව පෙන්වන්න ඕනේ. නිකම්ම කරන්න බෑ. නිර්මාණයක් ඕන. නිර්මාණය තමයි දරුවෝ. මෙන්න මේ BO යා කරලා ඒක වෘතය හමුවන මේ වෘතේ පරිධිය හමුවන ලක්ෂය මොකක් හරි x කියලා හරි q කියලා හරි ගන්න වෙනවා. හරි. ඕන්න ඕක තමයි නිර්මාණය. ඊට පස්සේ මේ qd යා කරගන්නත් ඕන. හරි. මෙන්න මේ වැඩේ කරගන්න නිර්මාණය කඩිරි වලින් BO යා කරලා දික් කරන්න මේ q වලට එනකන් ඊට පස්සේ qd යා කරගන්නත් ඕන. ඒක මම කියන්න නිර්මාණ ලියන්න ඕන විදිය. හරි ලියන්න මෙහෙම නිර්මාණය යටතේ ලියන්න මෙහෙම BO යාකර වෘතය Q හිදී හමුවන සේ BO යාකර Q හිදී හමුවන සේ දික්කර BO යාකර වෘතය Q හිදී හමුවන සේ දික්කර BO යාකර වෘතය Q හිදී හමුවන සේ දික්කර. හරි. BO යාකර වෘතය Q හිදී හමුවන සේ දික්කර QD යා කිරීම. QD යා කිරීම. QD යා කිරීම. අයිත් බලන්න හරියට ලියනද බලන්න. BO යාකර වෘතය Q හිදී හමුවනසේ දික්කර QD යා කිරීම. හරිනේ? ඔන්න නිර්මාණය. දැන් වැඩේ හරි. දැන් චුට්ටක් හිතන්න බලන්න ඕන මම නිර්මාණෙත් කළා දුන්නා. දැන් කරගන්න පුළුවන්. මෙයා මෙයාට සමාන බව පෙන්ව ගන්න ඕනි. කල්පනා කරන්න. කල්පනා කරොත් පුළුවන්. අංශක 90ක් වෙන තැන් ලකුණු කරගන්න කොහොමද? අංශක 90ක් වෙන තැන්. අංශක 90ක් වෙන තැන් කීයක් තියෙද මේකේ? මේ රූපේ. 1යිද 2යිද? නැත්නම් එකක්වත් නැද්ද? 1යිද 2යිද 3යිද 4යිද 5යිද 6යිද නැත්නම් එකක්වත් නැද්ද? අංශක 90ක් වෙන කෝණ. කීයක් තියෙද? දෙකක් තියෙනවා. කලින් ප්‍රමේයන් වලින් ඉගෙනගත්තු ඒවායින් කල්පනා කරන්න. හරි. OBC මෙතන මේ තියෙන්නේ ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇති අරය ලම්බයිනේ. ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇති අරයට ලම්බක වෙනවා. මෙන්න මෙතන අංශක 90ක් වෙනවා.
තව අංශක 90ක් වෙන තැන. මේ දැන් VQ කියන්නේ කවුද? විස්කම්බයක්. විස්කම්බයක් නම් අර්ධ වෘත්තයක කෝණ. BDQ 90යි. BDQ 90යි. දාගන්න 90යි 90යි කියලා මේ තැන් දෙක. මෙතෙන්ටයි දාගන්න 90යි 90යි කියලා. දැන් හිතන්න. දැන්වත් හිතන්න. දැන් මම මෙයා x කියලා ගත්තොත් මෙයා කීයද? කියන්නේ මෙයා x කියලා හිතුවොත් මෙයා 90 ඍණ x 90 ඍණ x මෙයා 90යිනේ. මෙයා කීයක් වෙයිද? මෙයා 90 ඍණ x නම් මෙයා 90 නම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින් මෙයා කීයක් වෙයි? මෙයා x නම් මෙයා 90 ඍණ x නේ. හරි. මේ ත්‍රිකෝණය බලන්න. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින් මෙයා 90 නම් මෙයා 90 ඍණ x නම් මෙයා කීයද? x x මෙයා x මෙයා x නම් එකම ඛණ්ඩේ කෝණ මතකද 10 වසරේ ඉගෙන ගත්තා. එකම ඛණ්ඩේ කෝණ. එයා x නම් මෙයා x එකම ඛණ්ඩේ කෝණ. හොඳ. සාධනය කරා. ඔන්න ක්‍රමේ. දැක්කනේ? හරි. පටන් ගමු දැන් එන. x කියලා ගන්නෙ නෑ හොඳේ. x කියලා ගන්න නැතුව සාධනය කරන්න. අපි ලියමු මෙහෙම. මේ දෙන්නගේ එකතුව 90යි කියලා. මේ තුන් දෙනාගේ එකතුව 180යි කියලා ලියනවා. ඊට පස්සේ මේ 90 එහා පැත්තට දාලා 90ට සමාන කරලා පොඩි ගේමක් ගහලා ගමු. හරි. අපි ලියමු මුලින්ම QBC 90යිනේ. මෙන්න මේ QBC 90ක් කියලා ලියලා ගමු සාධනේ. QBC කෝණය සමානයි අංශක 90යි. හරි. QBC 90යි. හේතුව ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක නිසා. QBC 90ක් වෙන්නේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි. ඒ කියන්නේ OBC 90යි කියන එක තමයි QBC 90යි කියන්නේ. ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි. ඊළඟට අපිට මෙහෙමම ලියතත් හැකි. මෙහෙම මේකත් ලියලිමු. BDQ ගැනත් ලියමු. BDQ අංශක 90යි. BDQ අංශක 90යි. හේතුව අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ. හරිනේ. එයත් 90යි. ඔන්න මෙයා 90යි මෙයා 90යි කියලා ලිව්වා. දැන් මම ලියනවා දරුවෝ QBD ධන මෙයාගේ එකතු 90යි කියලා. QBD කෝණය ධන DBC සමානයි අංශක 90යි. හරි. QBD DBC 90යි. ඊළඟට දැන් මෙහෙම ලියන්න හේතුව මෙයා QBC 90යිනේ. ඔන්න ලියන්න හේතුවට QBC සමානයි අංශක 90ක් නිසා. හරි. දැන් ඔය විදිහටම ගන්න මේ ත්‍රිකෝණය අභ්‍යන්තර කෝණය. QBD ධන ඊළඟට
ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. QBD ධන QBD ධන BDQ ධන BDQ ධන BQD BQD සමානයි අංශක 180යි. මොන ත්‍රිකෝණද කියලාත් ලියන්න. QBD ධන BDQ ධන BQD 180යි. හේතුව BDQ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. BDQ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. හරි දැන් පොඩි ආදේශයක් දාන්න. QBD QBD ම තමයි QBD QBD ම තියලා BDQ BDQ වෙනුවට 90ක් දාන්න. BQD BQD එහෙම තියෙන අරින්න BQD BQD එහෙමම තියලා පැත්ත 180යි 90 එහා පැත්තට දාන්න. QBD ධන BQD සමානයි 90 මේ පැත්තට ආවම 180න් 90ක් අඩු වෙනවා. ඒතර අංශක 90යි. හරි. මෙන්න මේ ලියපු කෙනා අංක 1 කියලා ගන්න. මෙන්න මෙතන ලියුවේ QBD මේ කෙලවරින් දාගන්න අංක 1 කියලා. මෙහා ගන්න අංක 2 කියලා. මෙයා අංක 1 කියලා ගන්න. මම කොටු කරනවා. ඔයගොල්ලන්ට පේන්න ඕන නිසා මේ කොටු කරන්න. එහෙම නැතුව කොටු කරන්න ඕනේ නැහැ. මේ කොටු කරපු දෙන්න 1යි 2යි කියලා ගන්න. 1යි 2යි මොකද්ද කරන්න පුළුවන් අපිට? සමානයි. හරි. 1යි 2යි සමාන වෙනවා. ඇයි ඒ? 90යි 90යි. 1 හා 2න් කියලා ගන්නකො. 1 හා 2න්. 1 හා 2න් එකෙනුයි දෙකෙනුයි මේ දෙන්න 90යිනේ. එහෙනම් මේ දෙපැත්ත සමානයි. QBD කෝණය ධන DBC කෝණය සමානයි. 1 හා 2න් සමාන කරන්න පුළුවන්. QBD කෝණය ධන DBC කෝණය සමානයි. QBD කෝණය ධන BQD කෝණය. ඔන්න 1 හා 2න් ගත්තු ප්‍රතිඵලය ප්‍රත්‍යක්ෂයක්. ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂයි. QBD ධන DBC සමානයි QBD ධන BQD. හරි 90ට සමානයිනේ දෙපැත්තම. දකුණු පැත් දෙක සමාන නිසා වම් පැත් දෙක සමාන කරා. හරි. දැන් දෙපැත්තෙම කවුරු පොදුයිද? QBD පොදුයි. QBD අයින් කළා දාන්න. දෙපසින්ම QBD ඉවත් කළ විට. ඔන්න එහෙම වාක්‍යයක් දාලා කෙලින්ම ලියන්න පුළුවන් DBC සමානයි BQD කියලා. දෙපසින්ම QBD ඉවත් කළ විට DBC සමානයි BQD. හරි. නැත්තම් අඩු කළ පෙන්නුවත් කමන්නේ. ඕන විදියක්. මොකක් හරි කමන්නේ. මොකද්ද කරන්නේ? කමන්නේ අඩු කළ පෙන්නමු. QBD ධන DBC ඍණ QBD මේ පැත්තෙනුත් අඩු කරනවා. QBD ධන BQD ඍණ QBD දෙපැත්තෙම QBD වයින් කරනවා. ඒකටත් හේතුව ප්‍රත්‍යක්ෂයි. දෙපසින්ම එකම රාශිය අඩු කරා. QBD කැපුණා. QBD කැපුණා. ඉතුරු වෙන්නේ DBC සමානයි BQD. දැක්කනේ? DBC සමානයි BQD. මෙයා සමානයි. DBC සමානයි BQD. දැන් මම ලියනවා BPD සමානයි. මෙතනින් පස්සේ ලියනවා BPD. BPD. BPD සමානයි
BQD BQD ඇයි BPD BQD සමාන වෙන්නේ? BPD BQD ඇයි සමාන වෙන්නේ? එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. මෙන්න මේ දෙකොල්ල සමානයි. දකුණු පැත්ත දෙක සමාන වුණා. BQD BQD. එම නිසා DBC සමානයි BPD. මෙයාව සමාන කරන්න. අන්තිමට එම නිසා DBC සමානයි BPD. හරි ඉවරයි. හේතුව ප්‍රත්‍යක්ෂයි. ඕන ප්‍රත්‍යක්ෂ දැම්මා. මෙතනින් පස්සේ අන්න ප්‍රත්‍යක්ෂයි. හරිනේ. අපිට ඕන දේ වුණානේ DBC සමානයි BPD. මෙන්න මේ දෙක සමානයි. ඔන්න සාධනේ. අමාරු නෑ ලේසි. සාධනේ අමාරු නෑ. හරිම ලේසි සාධනයක් තියෙන්නේ. ටිකක් වැඩිපුර ලිව්වා. මොකද ක්‍රමයක් සාධනයක්නේ. ඒ නිසා මම ටිකක් හොඳට ලිව්වා. හොඳට ලියලා ගත්තා මේ. ත්‍රිකෝණවල කෝණත් එක්ක ලියලා ලස්සනට ලියලා ගත්තා. වැඩේ තේරුණා ළමයි රේසයන් දාන්න. මේ සාධනේ අවුලක් නැහැ තේරුණා. හොඳට තේරුණා සාධනේ. හරි. ඊළඟට දැන් නම් තියෙන ඉතින් අපිට ගණන් හදන්න දරුවා. ඔච්චරයි. ඉවරයි. හරි. සාධනයන් ඉවරයි. අදින් සමාප්තයි. සාධනයන්. හරි හැපි නේ. දැන් තියෙන ඉතින් ගණන් හදන්න. හරි ගණන් ටිකක් දාන්න. ලියන්න මෙහෙම ප්‍රශ්න අංක 3 නේ. විතර ප්‍රශ්න අංක 3. සංකේත මගින් දී ඇති කෝණවල විශාලත්ව සොයන්න. කියලා ප්‍රශ්න අංක 3 ගන්න. සංකේත මගින් දී ඇති කෝණවල විශාලත්ව සොයන්න. ජ්‍යාමිතියට සම දුන්නා. ආයි සාධනයක් නැත. හම්බෝ ඇති යන්තන්නේ. සංකේත මගින් දී ඇති කෝණවල විශාලත්ව සොයන්න. හරි. නියමයි. හරි සංකේත මගින් දී ඇති කෝණවල විශාලත්ව සොයන්න. ප්‍රෝමිලකම් 1.
මොනවා හරි කෝණයක් පේන්නේ නැත්නම් අහන්න. මම මේ අස්සේ දාන්න බැරි දේවල් ඔය මම අරහෙට දානවා. මෙතන x මේ z හරි මේක නම් x ඉතින් ගේමක් නැහැනේ x සමානයි 30යි අන්න හේතුව ලියන්න ඕනි මොකද x සමානයි 30 වෙන්න හේතුව අර ඔක්කොම ලියන්න ඕනේ නැහැ ඒකාන්ත වෘත ඛණ්ඩයේ කෝණ සමාන නිසා හරි කෙටින් ලියන්න පුළුවන් ඒකාන්ත වෘත ඛණ්ඩයේ කෝණ සමාන නිසා ඒකාන්ත වෘත ඛණ්ඩයේ කෝණ කියලා ලියුවොත් ඇති ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ ඔයත් ඇති ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ හරි ඒ ලියන්න පුළුවන් a සමානයි 20යි හේතුව ඒක නම් ඒකාන්තර වෘත ඛණ්ඩය නේ එකම ඛණ්ඩයේ කෝණ වලින් නිකම්ම ලියන්න එකම ඛණ්ඩේ කෝණ එකම ඛණ්ඩේ කෝණ එකම ඛණ්ඩේ කෝණ a සමානයි 20ක් වෙන්නේ එකම ඛණ්ඩේ කෝණ එකම ඛණ්ඩේ කෝණ දැන් c කියන්න පුළුවන් අපිට c සමානයි කීයද කො c කීයක් වෙනවද 20යි හේතුව ඒකාන්ත වෘත ඛණ්ඩේ කෝණ c සමානයි 20යි ඒකාන්ත වෘත ඛණ්ඩෙ මෙහෙම ගත්තත් ඒකාන්ත වෘත ඛණ්ඩෙ මෙහෙම ගත්තත් ඒකාන්ත වෘත ඛණ්ඩෙ ඒකාන්තර වෘත ඛණ්ඩේ කෝණ හරි දැන් ඉතින් b ගන්න මේ 90යිනේ මේ b සමානයි 90 ඍණ 20 දැන් මේක අපිට මේකේ රූපෙටම දාන්න 90යි කියලා දන්නවනේ අපි ස්පර්ශ ලක්ෂය දියන්දී හරියට ලම්බයි කියලා 90න් 20ක් අඩු කරන්න b සමානයි 70යි හරි ඉතින් b ටන් ගත්තේ ස්පර්ශක ස්පර්ශ ලක්ෂය දියන්දී අරයට ලම්බක නිසා ඔක තමයි ඉතින් මෙතන ලියන්න ඕන හේතුව මොකද 90ක් කියලා ගත්තේ එහෙමනේ ඔන්න අපිට ගන්න පුළුවන් b ධන c 90යි කියලා ලියන්නත් තිබ්බා. එහෙම ලියලා ස්පර්ශක ස්පර්ශ ලක්ෂය දියන්දී අරයට ලම්බයි කියලා. කමන්නේ ඔහොම ලිව්වත් කමන්නේ. d 70යි. හරි ඊළඟට x එක කීයද? x එක නිකම්ම කියත හැකි. 25. x සමානයි 25යි. හේතුව මොන කෝණද? ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ. හරි. මෙන්න ස්පර්ශකයේ මෙන්න ස්පර්ශ ලක්ෂය දියන්දී ජාය අතර කෝණය ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ වලට සමානයි. x සමානයි 25යි නම් y සමානයි කීයද? 50. y සමානයි 50යි. ඇයි y 50ක් වෙන්නේ? කේන්ද්‍රයේ ආපාදිත කෝණය පරිධියේ ආපාදිත කෝණයෙන් දෙගුණයයි. කේන්ද්‍රයේ ආපාදිත කෝණය පරිධියේ ආපාදිත කෝණයෙන් දෙගුණයයි. රෝම ඉලක්කම් 5 ලබන සතියේ සිලබස් එක ඉවරයි. දැන් අද කෙටි ගණන් හදනවා ලබන සතියේ මහා ගණන් හදනවා. ලබන සතියේ කියන්නේ ලබන බ්‍රහස්පතින්දට. ඒකට ඉවරයි දරුවෝ ඔක්කොම ටික. Excuse me, sir. ඔව් කියන්න දරුවෝ. Sir, x ට යහපත කීයද තියෙන්නේ?
හතරවෙනි ගානේ මෙතන x මෙතන 31 මෙතන 27 මෙතන z මෙතන y මේ කේන්ද්‍රය හරි රෝම ඉලක්කම් 4 මම පටන් ගන්නම් මෙයාගේ x කියත හැකි ලේසියෙන් x සමානයි කීයද 27යි x සමානයි 27යි ඇයි x සමානයි 27ක් වෙන්නේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ හරිනේ x සමානයි 27යි ඒකාන්ත වෘත්ත ඛණ්ඩය y කියත හැකි ලේසියෙන් y සමානයි 27යි ඒත් 27යි ඕනනම් එකම ඛණ්ඩයේ කෝණ එහෙම නැත්නම් ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ මේ දෙකෙන් ඕන එකක් එකම ඛණ්ඩයේ කෝණ කිව්වත් හරි ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ කිව්වත් හරි z සමානයි කීයද 31යි z සමානයි 31යි z 31ක් වුණේ කොහොමද මෙන්න ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ දැක්කනේ කොහොමද මේ තුනම හරි ළමයි x 27යි y 27යි z 31යි හරියට කරපු ළමයි රේෂයන් දාන්න රෝම ඉලක්කම් 6 රෝම ඉලක්කම් 7 7
ප්‍රමිලක්කම් 5 හදලා ඉවරයිද? හරි මට x කියත හැකි. x සමානයි කීයද? x සමානයි කීයද? 26යි. x සමානයි 26යි. හේතුව මෙන්න ඒකාන්ත වෘත්ත ඛණ්ඩේ. දැක්කනේ? මේ තියෙන්නේ ස්පර්ශකයි ස්පර්ශ ලක්ෂයේ තියෙන ජාය මෙන්න හැදිච්ච කෝණ දෙකක් තියෙනවා. මෙතනත් ඕනනම් ඇහුවනම් අපිට මෙතනක් කියන්න පුළුවන්. ඒකත් 26යි. x සමානයි 26යි. ඒකාන්ත වෘත්ත ඛණ්ඩේ කෝණ. y කියන්න වෙන්නේ මෙයා 90යිනේ. y ධන x 90යි කියන්න පුළුවන්. y ධන x 90යි. ඇයි y ධන x 90? ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි. y ධන x 90යි ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බකයි. දැන් අපිට y හොයාගන්න පුළුවන්. y ධන 26 සමානයි 90යි. y සමානයි 90ෙන් අඩු කරා 26. හරිනේ. y ධන x 90ක් වෙනවා ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි. එහෙනම් 90ෙන් 26ක් අඩු කරන්න 64යි. y සමානයි 64යි. හරි ඕන වැඩ ඉවරයි. මේ ලකම් පහත් ඉවරයි. ප්‍රවිලක්කම් 6 මම පටන් ගන්නද? තාම 6 ඉවර ළමයි රේසයන් දාන්න. දෙන්නයිනේ. අටවෙනි ගාන පහළට දාන්න. හරි මම 6 වෙනි ගාන පටන් ගන්නම්. හයවෙනි ගාන මට ලේසියෙන්ම කියත හැකි y. y සමානයි අංශක 30යි.
හේතුව ඒකාන්ත වෘත්තකණ්ඩේ කෝණ. ඒකාන්ත වෘත්තකණ්ඩේ. ඒකාන්ත වෘත්තකණ්ඩේ කෝණ. ඊළඟට දැන් අපිට x තමයි හොයන්න ඕනි. x හොයාගන්න නම් පුළුවන්. OBC 90යිනේ. OBC 90යිනේ. ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බයිනේ. දැන් ඉතින් ආයි අලුත් ගේමක් දෙන්න නැහැ. හරිම ලේසි. OBC 90යි ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බ නිසා. දැන් ඉතින් x ධන y ධන 35. x ධන y ධන 35 90යි. ඕන වැඩේ හරි. x ධන y ධන 35ත් 90යි. OBC 90යි. x ධන y 30යිනේ. 30 ධන 35 ධන 90. සමාන 90යි. 30යි 35යි 65යි. එතකොට x සමානයි 90 ඍණ 65. 90න් 65ක් අඩු කරන්න 25යි. හරි. x සමානයි 25යි. ඒකත් එච්චර අවුලක් නෑ ලේසි. රෝමිලක්කම් 7 හදපු ළමයි ඉන්නවද? රේස් හෑන්ඩ් දාන රෝමිලක්කම් 7 හදලා ඉවර ළමයි. x එකයි y එකයි හොයාගත්තු ළමයි රේස් හෑන්ඩ් දාන්න. එහංස හදලා ඉවරයිද? 7 වෙනි එක. හදන්න බලන්න. හරීම ලේසි. පොඩ්ඩක් කල්පනා කරලා ගන්න. දැන් 11 වසරේ ළමයි දැන් 11 වසරත් ඉවරයිනේ. 11 වසරත් දැන් ඉවරයි. ඔයගොල්ලෝ 12 වසරට යන්න ඉන්නේ. x විතරයි තාම හෙව්වේ. හරි. දැන් 11න් 12ට යන්න ඉන්න ළමයි. දැන් ජ්‍යාමිතියත් ඉවරයි. ජ්‍යාමිතිය අවසානයට එනකන් ඉගෙනත් ගෙන. හරිද? එක ළමයයි. එක්කෙනයි. අනිත් අය නැද්ද? තාම බැරිද? තාම හිතෙන්නේ නැද්ද? ජ්‍යාමිති ඉවරත් වෙලා තාමත් හිතෙන්නේ නැද්ද? මෙච්චර මේ ඉගෙනගෙන තාමත් පොඩ්ඩක් හැමදාම මම දෙයක් කියනවනේ. මම හැමදාම දෙයක් කියනවා. මොකද්ද? අපිට පේන්නේ නැති දත්තයක් තියෙනවා. හරි. මොකද්ද? අපිට පේන්නේ නැති වෘත ගණන් වල පේන්නේ නැති දත්තයක් තියෙනවා. අරය සමානයි. වෘතේ අරය සමානයි. ඔන්න ඕක දකින්න නැති ළමයි තමයි ඔය අතුස්සන් නැතුව ඉන්නේ. අතුස්සන් ඉන්නේ දෙන්න ඔය වෘතේ අරය සමානයි කියලා දැක්කා. ඒ නිසා එයාලා y හොයාගත්තා. හරි. x විතරක් හොයාගත්තේ වෘතය අරය සමානයි කියලා දැක්කේ නැතිනම්. හරි. ඕක විභාගයට දරුවෝ මේ ඔළුවේ කොටලා හරි කමන්නේ අරගෙන යන්න.
පොටලා හරි නැත්නම් අතේ ලියාගෙන හරි අරන් යන්න. හරි. ඒ තරම් අමතක වෙනවා ඔක. කොච්චර කිව්වත් අමතක කරලා දානවමයි. හරි. ෘතේ අරය සමානයි. ලියාගෙන යන්න. නල්ලේ හරි ලියන් යන්න කමක් නැහැ. ෘතේ අරය සමානයි කියලා. නැත්නම් ඉතින් හැමදාම අමතක කරගෙන ෘතේ අරය සමානයි කියන එක ගත්තා නම් මේ වෙද්දි y හොයලා මේ වෙද්දි. හරි. පොඩ්ඩක් ඉන්න නිකන් දත්තයක් මදි කියලාත් හිතෙනවත් වගේ මං හදලම බලන්න. මේකේ න රූපේ ටික හරි. බලමු. හරි රෝමිලකන් 7 මම පටන් ගන්නම්. x ගන්න පුළුවන් ලේසියෙන්. මෙයා 20යිනේ. එතකොට ACBත් 20යි. මෙයා 30ක් වෙනවා. මෙයා සමානයිනේ. මෙයා 20යි, මෙයා 30යි. හරි. මෙයා 20යි. එතකොට මෙයා 20 ඩබල් වෙලා 40යි. මෙයා 40යි. මෙයා හොයාගන්න පුළුවන් දැන්. ඒ කොහොමුණත් මේක අරයනේ. හරි. මේක අරයනේ. එතකොට 70යි. 140යි 40යි හරි. 180යි. y එකේ පොඩි අවුලක් තියෙනවනේ. පොඩි දත්තයක් මදි වගේ. මේ චුට්ට මේ පොඩ්ඩ දැනන් ඉඳිය නම් වැඩේ ගොඩ. ඒ පොඩ්ඩ දෙන්න වෙනෝනේ. ඒක නොදුන්නත් පාද දෙක සමානයි කියලා දුන්නොත් හරි. ඒක නොදී මෙතන 90යි. තේමයි. ඔව් මේක කරන්න මෙන්න මේ මෙහෙම දාගන්නකො දරුවෝ නැත්තම් බෑ. මෙහෙම දාගන්න. නැත්තම් y හොයන්න බෑ. දැන් පුළුවන්. ඒ දෙක සමානයි කියලා ගන්න වෙනවා. හරි. ඒ දෙක සමානයි කියලා ගත්තම දැන් අපිට x එක කොහොමද කියත හැකිනේ. මුලින්ම ACB කියන්න පුළුවන් 20යි කියලා. මම ඒක ACB 20යි කියලා ඉන්නම්. ACB කෝණය 20යි. හරිනේ. ඒකාන්තර වෘත්තකණ්ඩේ වනේ. ඒකාන්ත වෘත්තකණ්ඩේ. එතකොට x සමානයි 180 ඍණ 20 160යි. සරල රේඛාවක් මත පිහිටි කෝණ වලින් ගත්තා. සරල රේඛාවක් මත පිහිටි කෝණ වලින් ඔන්න x හොයා ගත්තා. දැන් මෙයා සමානයිනේ දරුවෝ. මෙයා සමානයි කියන්නේ මේ සම්පූර්ණ කෝණයයි මේ සම්පූර්ණ කෝණයයි සමානයි. හරි. අපිට ලියන්න පුළුවන් BAC සමානයි BAC කෝණය සමානයි ABC කෝණය සමානයි ABC කෝණය සමානයි. මම සිම්පල් x කියලා x ගන්න බෑ. සිම්පල් A කියලා ගන්නවා. හරි.
BAC කියන්නේ මෙයා. ඔන්න මම ආයි පේන්න දානවා. ABC කියන්නේ මෙයා. ආන්නේ දෙන සමානයි. හරි. දැන් අවුලක් නැහැ. දැන් මේ ඒව හොයාගන්නකෝ. A ධන 20 සමානයි 180යි. දැන් මම මෙයා A කියලා ගත්තනේ. A ධන 20 සමානයි 180යි. හේතුව ABC ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ. ABC ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ. හරිනේ. මේ 70යි කියන්නේ ඕනේ නැහැ. මම ඉතින් ඒව දාගත්ත හොයන්න ඕන වෙයි කියලා හිතලා ඒත් ඕන වුන්නේ නැහැ. මේ 40යි කියන එකත් ඕන වුන්නේ නැහැ. වැඩක් නැහැ. මම ඒව නිකන් එකෙන් දාගත්තට වැඩක් උනේ නැහැ. හරි මට ඕන මෙන්න මම ඕන දාගත්ත මෙයාට A මෙයාට A කියලා ගත්තනේ. අන්න ඒක මම දාගත්ත රූපෙට. අනිවාර්යෙන් රූපෙට දාන්න. මම A කියලා ගත්තා. ඔන්න ඒක රූපෙටත් දැම්මා. A ධන 20 සමාන 180යි ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. එතකොට 2A ධන 2A සමානයි 20 මෙහෙට ආවම 160යි. එතකොට A සමානයි 160 දෙකෙන් බෙදන්න 80යි. A සමානයි 80යි. අන්න දැන් කියන්න පුළුවන් y සමානයි කීයද? දැන් කියන්න පුළුවන් y සමානයි को y සමානයි කීයද? 80යි. y සමානයි 80යි. ඒක මොකද y සමානයි 80ක් උනේ? මෙයානේ ජාය මේක ස්පර්ශක ස්පර්ශ ලක්ෂය දින ජාය මෙන්න මෙයාට සමානයි. මෙන්න මේ දෙන සමානයි. දැක්කනේ? ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ. මෙයාට සමානයි. මෙයාට සමානයි. හරි මේක හදාගෙන එන්න මම ඊළඟ දවස් සාකච්ඡා කරන්න. හරිද? මේක හදාගෙන එන්න රූපය ඇඳ ගන්න. කොහොම ලකන් 8 ලබන සතියෙන් ඉවරයි. මේ ඔයාලගේ එතකොට තියරි ක්ලාස් එකේ තව මොනවද කරන්න ඕනද? තියරි. තව මොනවා හරි තියරි කරන්න ඕන. දැන් මෙහෙමයි දරුවෝ. කොහොමත් අපි දැන් බදාද උදේ ක්ලාස් එක මම එක්සෑම් තියලා ඒක එතනින් නවත්තනවා බදාද උදේ එක. ඒක අමතරවනේ දාගත්තේ ඔය දාන ටයිම් එකක් නැතුව දැන් කොහොමද ඉස්කෝලේ පටන් ගන්න ඕනේ. එතකොට බදාද උදේ කරන්න බෑ. හරි. බ්‍රහස්පතින්දායි ඉරිදා රෑ එකයි කොහොමත් තියෙනවා. බ්‍රහස්පතින්දා හවස තියරි එක තියරි කියන්නේ එදාටත් පේපර් මොනවා හරි රිවිෂන් කරනවා. ඉරිදටත් ඔයගොල්ලන්ට අමාරු පාඩම් රිවිෂන් කරනවා. හරි. මේ පන්ති තියරි වුණාට ඉවර කර වෙන්නේ නැහැ. ඒ ඉතින් විභාග ඉවර නැහැනේ. විභාග ඉවර වෙනකන් ඇදගෙන යන්න ඕනේ. නැත්තම් ඉතින් නැවැත්තුවොත් එහෙම ආයි ඔක්කොම ඉවරයි. මේ බදාදට මේ බදාද එක්සෑම් තියලා ආයි ලබන බදාද ඉඳලා ඒ ක්ලාස් එක බදාද උදේක නැහැ. හරි. මොකද බදාද උදේට ඉස්කෝලේ පටන් ගන්න ඕනේ දැන් ඔයගොල්ලන්ට. 11 හවසටත් පටන් ගන්නවා. මේ එතකොට අර දවස් දෙකේ තමයි පන්ති දෙක තියෙන්නේ. බ්‍රහස්පතින්දයි ඉරිදයි. ඉරිදා උදේක තමයි පොඩ්ඩක් දිගට තියාගන්න ඕන ක්ලාස් එක. මොකද ඒකේ නිර්මාණ දැන් මම පටන් ගන්න ඉන්නවා ලබන සතියේ සමානතා කරලා නිර්මාණ පටන් ගන්න ඉන්නේ ඒ ක්ලාස් එකේ. බලමු දහම් පාසලුත් පටන් ගන්න කතාවක් තියෙන දහම් පාසලුත් පටන් ගන්නවා කියලා. බලමු අපි මොකද්ද කරන්න කියලා එතකොට. හරි. එහෙනම් මේක ලියාගෙන ඉවරයිනේ. ලබන සතියේ ලබන බ්‍රහස්පතින්දා වෙනකොට මේක හදාගෙන ඉන්න තියරි ටික ලබන බ්‍රහස්පතින්දාට අවසන් කරන්න. හරි. එහෙනම් හැමෝටම ආයිබෝන පුතේ විශ්සරණයි. අභ්‍යාස ටික කරන්න හොඳේ. ඔක්කොම අභ්‍යාස කරන්න. මේවයිත් අභ්‍යාස කරන්න පුළුවන් ටික සාධනය කරන්නේව නැතුව අගේ හොයන්නේම කරන්න.